ආදරණීය දරුදරියනි අපි මීට ප්‍රථම පාඩම් පරිච්ඡේද වලින් ව්‍යාපාර මූල්‍ය කළමනාකරණය හා සම්බන්ධ අනුමාන විභාග ප්‍රශ්න සාකච්ඡා කිරීම ආරම්භ කළා. 2021 2019 කියන අලුත්ම ප්‍රශ්න පත්‍ර 3 හොඳින් අධ්‍යයනය කරලා 2022 විශේෂයෙන්ම ගෙස් කරමින් අනුමාන කරමින් එහෙම මිස් වුණොත් 2023ට හරි ගැලපෙන ආකාරයෙන් අපේ ආදර්ශ ප්‍රශ්න කීපයක්ම හදලා තියෙනවා. විශේෂයෙන්ම ගිණුම්කරණය කියන විෂයටත් මම මේ කරන අනුපාත හා සම්බන්ධ කොටස ප්‍රයෝජනයක් වෙයි. අපි ඒ තුලින් මූල්‍ය කළමනාකරණේ මූල්‍ය අනුපාත නැත්නම් ගිණුම්කරණ අනුපාත විශ්ලේෂණය තුලින් විභාගයේදී යොමු හැකි විභාගයේදී ඔබට ඉදිරිපත් විය හැකි ඕනෑම ගැටලුවකට බොහොම පහසුවෙන් නිවැරදිව එකෙල්ලේ මුහුණ දෙන්න අවශ්‍ය සූදානම කරන්න තමයි මම උත්සාහ ගත්තේ. අද පාඩමෙන් අපි ඒ තත්ත්වය තවත් තීව්‍ර කරනවා. මුලින්ම අපි උත්සාහ කරනවා 17 වෙනි ගැටලුව කතා කරන්න. පහත දැක්වෙන්නේ සීමා සහිත හන්තාන සමාගමේ ප්‍රධාන මූල්‍ය අනුපාත දෙකකි. හන්තාන සමාගමේ ප්‍රධාන මූල්‍ය අනුපාත දෙකක්. එකක් ජංගම අනුපාතය 3යි අනික ශනික අනුපාතය 1යි. නැත්නම් 3ට 1 1ට 1. එහෙම දාන්න පුළුවන් නේ. එක්ක මේක දාන්න පුළුවන් 3ට 1 කියලා. නැත්නම් මේක 1ට 1. ජංගම වත්කම් වලට ජංගම බැරකම්. ශනික වත්කම් වලට ජංගම බැරකම්. එතකොට අයන්න. දැන් ඔබ දන්නවා මේ අනුපාත දෙකේදී. දැන් මේ අනුපාත දෙක මොන අනුපාතද? ද්‍රවශීලතා අනුපාත. ව්‍යාපාරයක ද්‍රවශීලතාවය පිළිබඳ විවරණයක් කරන අනුපාත ගත්තොත් මූලිකම අනුපාත දෙක තමයි ජංගම අනුපාතයයි ශනික අනුපාතයයි හෝ ශනික වත්කම අනුපාතයයි. එතකොට දැන් සාමාන්‍යයෙන් ජංගම අනුපාතයේ ප්‍රශස්ත මට්ටමක කියන්නේ මොකද්ද? 2. නැත්නම් 2ට 1. ශනික අනුපාතයේ ප්‍රශස්ත මට්ටම කියන්නේ 1 නැත්නම් 1ට 1. දැන් ශනික අනුපාතයේ මට්ටමේ තියෙනවා. නමුත් ජංගම අනුපාතයේ ප්‍රශස්ත මට්ටම ඉක්මව ගිහිල්ලා තියෙනවා. දැන් ජංගම අනුපාතයේ 2 කියන එකේ තේරුම ජංගම බැරකම් හිමියන් විශේෂිත හේතුන් නිසා ව්‍යාපාරයේ කෙරෙහි ඇති එක්ක අකමැත්ත නැත්නම් ව්‍යාපාරයේ කෙරෙහි ඇති අවිශ්වාසවන්ත භාවය ව්‍යාපාරයේ බංකොලොත් වෙලා ව්‍යාපාරයේ දැන් ද්‍රවශීලතාවය පහත වැටෙමින් තියෙන්නේ ව්‍යාපාරයේ දිගින් දිගටම අලාභ ලැබනවා වැනි ආරංචි මාර්ග ඒවා සත්‍ය වෙන්න පුළුවන් අසත්‍ය වෙන්න පුළුවන් තුලින් නැහිමු කැළඹෙන්න පුළුවන් ජංගම බැරකම් හිමියු කැළඹෙන්න පුළුවන් ඒගොල්ලෝ එකවර ඒගොල්ලෝ අයිතින් ඉල්ලන්න පුළුවන් ඉල්ලුවොත් ගෙවන්න ඕනේ මොකද කල් මරන්න බෑ පමා කළොත් ඒගොල්ලන්ගේ අනුමානේ 100%ක්ම නිවැරදි වෙනවා තේරුණාද ඒගොල්ලෝ තවදුරටත් සමාජ කතිකාව වපුරනවා අසවල් සමාගම බංකොලොත් කියලා එවැනි සමාජ කතිකාවකට යන්න පෙර ජංගම බැරකම් හිමියන්ගේ පවා විශ්වාසය නැවත ආපසු ගොඩනගා ගන්න කල යුතු එකම දේ මොකද්ද? ශනිකව ඒගොල්ලන්ගේ ඉල්ලීම අනුව ජංගම බැරකම් ගෙවා පීවා අවසන් කරන්න ඕනේ. ඒ සඳහා ප්‍රමාණවත් ජංගමවත්කම් ප්‍රමාණයක් ඕනේ. ඒක තමයි අපි දෙක කියන්නේ. දෙකෙන් එක් කොටසක් එහෙනම් ජංගම බැරකම් වලට අයින් කරනවා. ඉතුරු කොටස ඉන්පස්සෙත් ව්‍යාපාර කටයුතු මෙහෙයුම් කටයුතු අකණ්ඩව ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය කාරක ප්‍රාග්ධන අවශ්‍යතා කාරක ප්‍රාග්ධන වියදම් සපුර ගන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි දෙකේ කියන එක තේරුම. එක වුණොත් බෑ. ඒ කියන්නේ ජංගම බැරකම් හිමියන්ට වහාම සල්ලි ගෙවුවට පස්සේ ජංගමවත්කම ඉවරයි. ඊට පස්සේ එතෙන් සිට ව්‍යාපාර මෙහෙයුම් කටයුතු ගෙනයන විදියක් නෑ කාරක ප්‍රාග්ධන සපුර ගන්න විදියක් නෑ. අන්න ව්‍යාපාර කටයුතු වෙන හිට. ඒක බෑ. දෙක තමයි ගන්න. 3 වුණොත් 3 4 5 වුණොත් මොකද වෙන්නේ? ඒක වැඩි. ඒ කියන්නේ ජංගමවත්කම් අනවශ්‍ය ලෙස ගොඩ ගසාගෙන තියෙනවා. විශේෂයෙන්ම බඩු තොග, යල්පැන ගිය බහඬ තොග ඇති. නැත්තම් ඍතුවකට පමණක් විකින අපි නුර රචින්න විකිනේ ඍතුවකදී පමණයිනේ අතරමැද විකිනේ නැහැනේ. ඒ ඍතුවකට පමණක් විකින්න බහඬ ඇති. ඒවේ ද්‍රවශීලතාවේ නැහැ. ණයට අනවශ්‍ය පරිදි ණයට විකුණලා තියෙනවා. ණය ගැති මුදල් ගෙවීම පැහැර හරිනවා. පමා කරනවා. තේරුණාද? එහෙම නැත්තම් විශාල මුදල් ශේෂයක් බැංකුවේ ජංගම ගුරුමේ විශාල මුදල් ශේෂයක් තියාගෙන ඉන්නවා. ඒවා අකර්මන්නේ. ඒවා කෙටි කාලීන ව්‍යාපාර කටයුතු වල යොදවලා
ආදායම් උපදවන්න පුළුවන් මට්ටම තියදී ඒවා අකර්මණ්‍ය මට්ටමේ තියන් ඉන්න තේරුමක් නැහැ. ඒකයි ජංගම අනුපාතය දෙක ඉක්මවා ගියොත් අපිට තීරණය කරන්න වෙන්නේ. ඒ නිසා ප්‍රශස්තම අනුපාතය දෙක නමුත් මේකේ වැඩි 3 සාර්ථක නැහැ කියන්නේ. ශනික අනුපාතයේ ගැටලුවක් නැහැ. පැහැදිලිනේ? අපි බලමු මුලින්ම අයන්න. මෙම අනුපාත දෙක අතර පවතින වෙනසට හේතුව කුමක්ද? ඇයි මෙහෙම වෙන්නේ? දැන් දෙක ඇවිල්ලා එකව නම් අපි දන්නවා. එක එන්නේ ජංගම වත්කම් වලින් ශනික වත්කමක් නොවන ඉක්මනින් මුදල් බවට පත් කරගත නොහැකි බඩු තොග ඉවත් කරාමනේ. දැන් මෙහෙම වෙන්නේ. මෙම අනුපාත දෙක අතර පවතින වෙනසට හේතුව මොකක්ද? අපි නිකමට හිතමු. දැන් ජංගම වත්කම් තියෙනවා තොග 2000ක් සෙසු වත්කම් 1000ක් එහෙම තමයි 3000ක් වෙන්නේ. එතකොට ජංගම බැරකම් තියෙනවා 1000ක්. එවැනි තත්ත්වයන් මේ පෙන්눔 කරන 3 කියන්නේ. නිකන් ඒ වගේ සංඛ්‍යාටයක් ආදේශ කරලා බලන්න. 3 එහෙමනේ ජංගම වත්කම් 3000යි. නැත්නම් 30000යි නැත්නම් 3 ලක්ෂයි නැත්නම් 3 කෝටියයි. නැත්නම් බිලියන 300 එහෙම ඕන එකක් ගන්න පුළුවන්. 3000යි ජංගම බැරකම් 10යි. එතකොට ජංගම වත්කම් 3000න් 2000ක්ම මොනවද? බඩු තොග වෙන්න පුළුවන්. 2000ක්ම බඩු තොග. මොකද හේතුව ශනික අනුපාතය එකනේ. ශනික අනුපාතයේදී ද්‍රවශීල වත්කම් ජංගම බැරකම් දෙක සමානයි. එහෙනම් ද්‍රවශීල වත්කම් වෙන්න බඩු තොග අයින් වෙන්න ඕන. එහෙනම් ජංගම වත්කම් වලින් බඩු තොග ඉවත් කරාම ශනික වත්කම් කීයද? 1000යි. මේ ශනික වත්කම් නැත්නම් ද්‍රවශීල වත්කම් 10යි. දැන් හරිනේ. එහෙනම් ද්‍රවශීල වත්කම් වලට ජංගම බැරකම් ගත්තම එකට එක එනවා. ඔච්චරයි. මේ වගේ සංඛ්‍යා ආදේශ කරන්න නැත්නම් මේක දිහා බැලුවම එකපාරට සමහර අයට අදහස එන්නේ අපිට. මෙහෙම ආදේශ කරන මේ තුන ආවේ කොහොමද? ජංගම වත්කම් බෙදීම ජංගම බැරකම්. එහෙනම් ජංගම වත්කම් 3000යි ජංගම බැරකම් 1000යි. බෙදුවම එනවා 3 නැත්නම් 3ට 1. එහෙනම් එක ආවේයි. ජංගම වත්කම් 3000න් බඩු තොග අයින් කරන් 2000ක්ම. මොකද හේතුව ජංගම වත්කම් වලින් තොග අයින් කරාම ශනික වත්කම් 1000 වෙන්න ඕනේ. මොකද ජංගම බැරකම් 1000ක් නේ එකනේ. මේකත් එක වෙන්න නම් 2000ක්ම මොකද්ද? 3න් දෙකක්ම මොනවද? තොග. ඒ තොග ඉවත් කරාම තමයි ශනික වත්කම් නැත්නම් ද්‍රවශීල වත්කම් 1000ක් වුනේ. ඒ වගේ තමයි මේ ශනික අනුපාතයකට එක වුනේ. එහෙනම් මේ අනුපාත දෙකේ වෙනසට ප්‍රධාන හේතුව මොකද්ද? අනවශ්‍ය ලෙස බඩු තොග රැස් කරගෙන තිබීම. එහෙනම් උත්තරේ තමයි අයන්න ජංගම වත්කම් වලින් 3න් 2ක් වූ බඩු තොගය ඉවත් කරමින් ද්‍රවශීල වත්කම් පදනම්ව ශනික වත්කම් අනුපාතය ගොඩනගා තිබීම තමයි මේකට හේතුව. ලකුණු දෙකක් දෙයි මේකට දෙකක් දෙනකොට ලකුණු එකක් ලැබෙයි. මේ බොහොම කෙටි පිළිතුරක් නෙමෙයි මේක හැමෝටම දැනෙන පේන දෙයක්. එකවුන්ටින් කරන හැටි මේක නැතිනම් තේරුණාද? රයිට්. ඊළඟට ආයන්න අහනවා මේ අනුපාත අනුව ව්‍යාපාරයේ ද්‍රවශීලතාව පිළිබඳ ඔබේ අදහස කුමක්ද? ආයන්න. ජංගම අනුපාතය 3යි ශනික අනුපාතය 1යි. තේරුණාද? දැන් ශනික අනුපාතය අනුව ජංගම බැරකම් වලට හදිසියේ මුහුණ දීමට ඇති හැකියාව තියෙනවා. ඒක අපි ප්‍රශ්නයක් පිළිගන්නවා. ජංගම බැරකම් හදිසියේ
එකවර ගෙවන්න වුණොත් ඒ ජංගම බැරකම් පියවා දැමීමට ද්‍රවශීලතා හැකියාව තියෙනවා. ඒක අපට සැකයක් නැහැ. නමුත් සමස්තයක් වශයෙන් ද්‍රවශීලතාවය ගැන අපිට යහපත් සිතුවිල්ලක් ඇති කරගන්න බෑ. හේතුව ජංගම බැරකම් 3000ක් වුණොත් ජංගමවත්කම් 3000ක් වුණොත් ජංගම බැරකම් 1000ක් නේ. එතකොට ඒකෙන් ජංගමවත්කම් වලින් 1000ක් මේ කියන්නේ ඉක්මනින් මුදල් කරගත හැකි මුදල් ශේෂය බැංකු ශේෂය ණයගැතියන් වට්ටම් කරලා අරගෙන ඒව ගත්තම ඒ 1000 ගෙවල හමාර කරන්න පුළුවන්. ණය හිමියන්ගේ විශ්වාසවන්ත භාවය රැකගත්ත වෙනවා. නමුත් ඉන්න ඔබට ව්‍යාපාර කටයුතු මෙහෙයුම් කටයුතු අකණ්ඩව ගෙන යන කාරක ප්‍රාග්ධනයක් ඕනනේ. කාරක ප්‍රාග්ධනයෙන් තියෙන්නේ බඩු තොග විතරයි. ජංගමවත්කම් 3000න් අර ඉක්මනින් මුදල් කරගත හැකි මුදල් ශේෂය බැංකු ශේෂය ණයගැතියෝ ටික එකතු කරගෙන තමයි ජංගම බැරකම් පියුවේ. දැන් තියෙන්නේ 2000ක් මොනවද? බඩු තොග. එහෙනම් ඒව ඉක්මනින් මුදල් කරගන්න බෑ. සමහරට උතන තියෙන බුල යල්පෙනු තොග. ඒව සාමාන්‍ය අලෙවි වෙන්නෙම නැති ඒවා. සමහරට ඍතුවකට පමණක් අලෙවි වෙන බහන්න. ඒ ඍතුව වෙනකන් අලෙවි වෙන්නේ නැහැ. එනම සල්ලි වෙන්නේ නැහැ. හැකියික්මන ඉමීඩියට් කෑෂ් වෙන්නේ නැහැ. එhmenan එදිනදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමට කාරක ප්‍රාග්ධන ගැටලු මතුවෙනවා. ඒ නිසා සමස්තයක් වශයෙන් ද්‍රවශීලතාවය යහපත් නැහැ. සමස්තයක් වශයෙන් ද්‍රවශීලතාවය යහපත් නැති බව තමයි පිළිබිඹු වෙන්නේ. තේරුණාද? අපි අදහස ලස්සන ලියමු මෙහෙම. ජංගම බැරකම් සියල්ල ජංගම වත්කම් තුල ඇති ජංගම වත්කම් තුල ඇති ද්‍රවශීල වත්කම් භාවිතා කර එක්වර පියවා දැමිය හැකි වුවද පියවා දැමිය හැකි වුවද පියවා දැමිය හැකි වුවද ව්‍යාපාරයේ ඉදිරි මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට ජංගම වත්කම් වලින් ඉතිරිව ඇත්තේ ද්‍රවශීලතාවය අතින් ඉතා අඩු බඩු තොග පමණි. එම නිසා සමස්තයක් ලෙස සැලකීමේදී ව්‍යාපාරයේ සමස්ත ද්‍රවශීලතාවය යහපත් නොවේ. ඒක තමයි නිගමනය. පැහැදිලිනේ? දැන් ජංගම වත්කම් වල බඩු තොගේ අපි හිතමු දැන් අපි මෙහෙම කිව්වට බඩු තොගේ ෂෙනිකෝ විකිණිය හැකි තොගයක් නම් ගැටලුවක් නැහැ. නමුත් අපිට එහෙම උපකල්පනය කරන්න බෑ. මොකද බඩු තොගේ දෙකක් තියෙන තැන තුනක් තියෙනවනේ. ඒකෙන්ම අදහස් වෙනවා මේ බඩු තොග කාලයක් තිස්සේ නොවිකිණි මුදල් බවට පත් කරගන්න බැරුව
තිබිච්ච බඩුතෝක යල්පැන ගිය තෝක බොහෝ වෙලාවට නැත්නම් යම් ඍතුවකදී පමණක් විකිරණ භාණ්ඩ තෝක තේරෙනවද? ඒ නිසා සමස්තයක් වශයෙන් අපිට කිසිසේත් ද්‍රවශීලතාවය ගැන සෑහීමකටපත් වෙන්න බෑ. පැහැදිලිනේ? ඔන්න වගේ අනුපාත අපිට ගණනය කරන්න නෝ වගේම අනුපාත තුලින් අපිට විශ්ලේෂණය දෙන්න වෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම 50%ක්ම ලැබෙනවා. අනුපාත තුලින් අපිට ප්‍රශ්න 100ක් આવොත් 50ක් එන්නේ අපිට අනුපාත ගණනය කරන්න. 50ක් එන්නේ ඒ අනුපාත පදනම් කරගෙන විශ්ලේෂණය දෙන්නේ. පැහැදිලිද? රයිට්. අපි ඊළඟට බලමු 18 වෙනි ප්‍රශ්නය. පහත දැක්වෙන්නේ සීමා සහිත උදාර සමාගමේ මූල්‍ය තොරතුරු කීපයකි. සීමා සහිත උදාර සමාගමේ මූල්‍ය තොරතුරු කීපයක්. වසරේ සුද්ධ ලාභය 6 ලක්ෂයයි. යෙද වූ ප්‍රාග්ධනය 15 ලක්ෂයයි. වසරේ බදු 1,50,000යි. ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය සොයන්න. මතකනේ? ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය නැත්නම් යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය කියන්නේ මේකමයි. ආයෝජනය කරන්නේ මොන ප්‍රාග්ධනයද? ඉතින් ආයෝජනය කියන්නේ යොදවනවනේ. යෙද වූ ප්‍රාග්ධනය නැත්නම් ආයෝජන මත ප්‍රතිලාභ අනුපාත දෙකම එකයි. එතකොට අපි දන්නවා දැන් මේ අනුපාතය ගත්තොත් එන්නේ අපි ලියමු බලන්න. ආයෝජන ස්ට්‍රෝක් එකක් යෙද වූ ප්‍රාග්ධනය එක්කෝ ආයෝජන මත නැත්නම් යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය සමානයි ඉර යටට ආයෝජන නැත්නම් යෙද වූ ප්‍රාග්ධනය. ඉර උඩට බදුවලට පසු සුද්ධ ලාභය වැඩි කිරීම 100. ඕකනේ සූත්‍රය. දැන් මෙතන යෙද වූ ප්‍රාග්ධනය වශයෙන් බොහෝ වෙලාවට සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය, වර්ණීය කොටස් ප්‍රාග්ධනය, බැංකු ණය, ණය කර වැනි දිගු කාලින මූලාශ්‍ර තමයි ගන්න. තේරුණාද? එතකොට මම ඔය කිව්ව සාමාන්‍ය කොටස්, වර්ණීය කොටස්, ඒ වගේම බැංකු ණය, ණය කර වගේව ගත්තොත් අනිවාර්යයෙන්ම බදු සහ වර්ණීය ලාභාංශ වලට පසු සුද්ධ ලාභය තමයි ගණන් ගන්නවා. යෙද වූ ප්‍රාග්ධනයවත් ආයෝජිත ධනය වලට අපි උතර ගන්නවා අයිතිකරු ප්‍රාග්ධන, ණය ප්‍රාග්ධන දෙකම. සාමාන්‍ය කොටස්, සංචිත දෙකම අයිතිකරු, වර්ණීය කොටස්, ණය කර බැංකු ණය, ණය ඔක්කොම ගත්තනේ. ඒ නිසා එහෙනම් අනිවාර්යෙන් බදුත් ගෙවන්න ඕන රජයට. වර්ණීය ලාභාංශත් අනිවාර්යයි. සාමාන්‍ය කොටස් ලාභාංශය අනිවාර්ය නැහැ. තේරුණාද? එතකොට ණය පොලි කොහොමත් අඩු වෙලා තියෙන. සුද්ධ ලාභයෙන් ණය පොලි අඩු වෙලානේ. එහෙනම් ඒ අනිවාර්යෙන් බදු වලට පසු ඒ වගේම වර්ණීය ලාභාංශත් අඩු කළාට පස්සේ සුද්ධ ලාභය තමයි ගන්න. දැන් මේකේ එහෙම ගැටලුවක් නැහැ. මේකේ වර්ණීය ලාභාංශ කතාවක් පෙන්වන්නේ නැහැ නේ. වර්ණීය කොටස් පෙන්වන්නෙත් නැහැ. ඉතින් මේක අනික යෙද වූ ප්‍රාග්ධනය දීලම තියෙනවා කෙලින්ම. සරලයි. තේරෙනවද? එහෙනම් අපි කෙලින්ම මේ 15 ලක්ෂ ගත්තා. සුද්ධ ලාභයෙන් බදු අඩු කරලා බදුන්ට පසු ලාභය දැම්මා. නිකම්ම අනුපාතය එනවා. යෙද වූ ප්‍රාග්ධනය 15 ලක්ෂයයි. හය ලක්ෂය සුද්ධ ලාභය බදු 1,50,000යි. 2 ලක්ෂයක් වුණොත් 4 ලක්ෂය 4,50,000යි. වැඩි කිරීම 100. මේ දෙකට මේ දෙක ගියා. මේ දෙකට මේ දෙක ගියා. මේකට මේක ගියා. 15 වරක් කීයද? 3 30යි. එහෙමනම් 130යි. ආයෝජන මත ප්‍රතිලාභ අනුපාතය හෙවත් යෙද වූ ප්‍රාග්ධනය මත ප්‍රතිලාභ අනුපාතය එන්නේ 130යි. ඒ කියන්නේ නරකමත් නෑ ඉතින්. නමුත් අඩු ගානේ 50 වත්තාව නන්නේ 50%ක්වත් ආවන ටිකක් මේකට සතුරු වෙන්න පුළුවන්. 130 කියන්නේත් ඉතින් දුකටම හේතුවක් නොවේනේ. නමුත් සාපේක්ෂව අපි දන්නවා විධිමත් ව්‍යාපාර, ඒ කියන්නේ වෙල් ස්ටැබ්ලිෂ්, ඒ කියන්නේ හොඳින් තහවුරු වෙච්ච ව්‍යාපාර 50%ට
මේ මට්ටමක මේ අනුපාතය පවත්වාගෙන යනවා. අපි බලමු ඊළඟට 19 යන්න. තොග පිරිවැටුම් අනුපාතය හා තොග අතැති දින ගණන යනුවෙන් කුමක් අදහස් වන්නේද? මේ දෙකක්. හැබැයි එක ළඟින් යන අනුපාත දෙකක්. ව්‍යාපාරවල එක් අතකින් මේක ක්‍රියාකාරී අනුපාත. ව්‍යාපාරවල මෙහෙයුම් ක්‍රියාකාරීත්වයේ කාර්යක්ෂමතාවය පිළිබිඹු කරන අනුපාත. ක්‍රියාකාරී අනුපාත කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුත්ත. නිෂ්පාදනය කර විකිණීම වෙන්න පුළුවන්. පිටතින් මිලදී අරගෙන විකිණීම වෙන්න පුළුවන්. සේවා සැපීමක් වෙන්න පුළුවන්. මොකක් හරි ව්‍යාපාරයෙන් ඉටු කරන ප්‍රධාන ව්‍යාපාර කාර්යනේ මෙහෙයුම් ක්‍රියාවලිය කියන්නේ. ඒ මෙහෙයුම් ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය පිළිබිඹු කරන අනුපාත වෙනවා මේවා. එක් අතකින් අනෙක් අතින් මේවා ද්‍රවශීලතා අනුපාත බවට පත් වෙනවා. මොකද තොග පිරිවැටුම් අනුපාතයෙන් පෙන්눔 කරන්නේ ව්‍යාපාරයක තොග යම් කාල පරිච්ඡේදයක් තුල විකුණුම් බවට පත් වෙන වාර ගන්න. තොග විකුණුම් බවට පත් වෙන වාර ගන්න. නැත්නම් තොග අලෙවි වෙන වාර ගන්න. හෙවත් තොග අලුත් වෙන වාර ගන්න. අලුත් වෙන කියන්නේ විකුණනවා අලුතෙන් තොග ගන්නවා අපව. නැත්නම් තොග මුදල් බවට පත් වෙන වාර ගන්න. එහෙමනම් තොග පිරිවැටුම් අනුපාතය ඉහළාගයක් ගන්නවා කියන්නේ නිතර තොග විකිණෙනවා. නිතර ව්‍යාපාරයෙන් මුදල් ලැබෙනවා. මුදල් ගැවසෙනවා. එහෙනම් ද්‍රවශීලතාවය හොඳයි. එහෙනම් ද්‍රවශීලතාවයේ සම්බන්ධ අනුපාතයක් වශයෙන් මේක සමහර අවස්ථාවල සමහර ගණකාධිකාරීවරුන් කළමනාකරන පිළිගන්නවා. සමහර අය ද්‍රවශීලතා අනුපාත වලට ගන්නේ ජංගම හා ශනික විතරයි. සමහර අය ජංගම අනුපාතයයි ශනික අනුපාතයයි තොග පිරිවැටුම් අනුපාතය තුනම ද්‍රවශීලතා අනුපාත වලින් සලකනවා. ඒක වරදක් නෑ. ඇයි? ව්‍යාපාරයක භාණ්ඩ යම් කාල පරිච්ඡේදයක් තුළ විකිණෙන වාර ගණන් මේකෙන් පෙන්눔 කරන්නේ විකිණෙන වාර ගන්න ඉහළ යන්න නිතර ව්‍යාපාර මුදල් ලැබෙන ද්‍රවශීලතාවය පෙන්눔 කරනවා. අනික ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම ලෙස ක්‍රියාශීලී ලෙස සිටිනවා කියලා තේරුම් ගන්න පුළුවන් නිසා මේක ක්‍රියාකාරී අනුපාත වලට තියෙනවා. එහෙනම් මොකද්ද තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ? ව්‍යාපාරයක තොග මුදල් බවට පත් වෙන වාර ගන්න. නැත්නම් අලෙවි වෙන වාර ගන්න. ඒ කියන්නේ වාර ගන්නවා. එහෙනම් ඒක ඉහළාගයක් ගන්නවනම් තමයි හොඳ. පහළාගයක් ගත්ත කියන්නකෝ. ඒ කියන්නේ හොඳ නෑ. දැන් වාර්ෂික ගිණුම් කරන දත්ත පදනම් කරගෙන මේ අනුපාතය ගොඩ නැගුවම අපි දුව අනුපාත දෙක ආවා කියලා. ඒ කියන්නේ වසරටම දෙවාරයයි තොග විකිණෙන්නේ. මාස 6කට සැරයක්. මන්දගාමීම ව්‍යාපාරයක්නේ. ද්‍රවශීලතා ප්‍රශ්න උග්‍ර ලෙස පවතින ව්‍යාපාරයක්නේ. නමුත් අපි හිතමු 36ක් ආවා කියලා. 36ක් ආවා කියන්නේ වාර්ෂිකව මාසෙකට 3 පාරක් තොග අලෙවි වෙනවා. අන්න සෑහෙන දුරට හොඳයි. ක්‍රියාශීලී ව්‍යාපාරයක්. ද්‍රවශීලතාවයත් හොඳයි. තේරෙනවද? නැත්නම් මාසික ගිණුම් කරන දත්ත වලින් හැදුවොත් ආව කියන්නකෝ 6 වාරයක්. ඒ කියන්නේ මාසෙට 6 වාරයක්. මාසෙට 6 වාරයක්. තේරෙනවද? භාණ්ඩ අලෙවි වෙන කියන්නේ සෑම දවස් 5කට වරක්ම තොග අලෙවි වෙනවා. ඉතාලම හොඳයි. තේරෙනවනේ? ඒ වගේ. මොකද්ද තොග අතැති දින ගන්න කියන්නේ? time of goods in hand. තොග අතැති දින ගන්න කියන්නේ තොග විකිණීමට පෙර කෙතරම් කාලයක් ව්‍යාපාරේ නැත්නම් ගබඩාවල රැඳී පවතිනවද කියලා පෙන්눔 කරන කාලය. තොග අතැති දින ගන්න. විකිණීමට පෙර ගබඩාවල රැඳී පවතින කාලය තමයි තොග අතැති දින ගන්න කියන්නේ. ඒ අනුපාතයේ ඉහළ නම්ද හොඳ පහළ නම්ද හොඳ? ඒක පහළ නම් හොඳනේ. අරක ඉහළ නම්නේ. තොග පිරිවැටුම මේක පහළ වෙන්න ඕන. දැන් අපි හිතමු මේකෙන්නේ දින වලින් හදුවත් වෙන දින නැත්තම් සති නැත්තම් මාස වලින් හදන්න පුළුවන්. දැන් දින 90ක් ආව කියන්නේ තොග විකිණෙන්න පෙර මාස 3ක් ගබඩාවේ රැඳෙනවා. දින 10ක් වුණොත් ඉතාලම හොඳයි. ඒ කියන්නේ දින 10 උපරිම රැඳෙන්නේ විකිණෙනවා. දින 5ක් වුණොත් තවත් හොඳයි. භාණ්ඩ එනවා ගබඩා කරනවා දවස් 4කින් තව භාණ්ඩ විකිණෙනවා. ඉතාලම හොඳයි. ඒ නිසා තොග අතැති දින ගන්න පුළුවන් තරම් අඩු වෙන්න ඕන. කාලේ අඩු. ඒ කියන්නේ තොග ගබඩාවේ රැඳෙන කාලය ඉතාලම අඩුයි. තොග පිරිවැටුම් අනුපාතය වැඩි වෙන්න ඕන. ඒ කියන්නේ තොග විකින්න වාර ගන්න දෙකක්. පැහැදිලිනේ? රයිට්. එතකොට ඒක අයන්නට අපි ලියමු. ඔන්න තරු ලකුණු දෙකක් ලියමු. තොග පිරිවැටුම් අනුපාතය. අනුපාතය.
ව්‍යාපාරයක තොග විකුණුම් නැත්නම් මුදල් බවට පත්වන වාර ගණන තමයි තොග පිරිනුගුණුපාතය කියන්නේ. මේක ඉහළාගයක් ගන්නවන තමයි වඩා සුභවාදී වෙන්නේ. ද්‍රවශීලතාවය යහපත් වෙන්නේ එතකොටයි නේ. මේ ඉහළ අගයක් ලැබීම වඩාත් වාසිදායක වේ. වඩාත් වාසිදායක වේ. කොහොමද මේක හොයන්නේ? ඉර උඩ විකුණුම් පිරිවැය. නැත්නම් විකුණුම් බහනවල පිරිවැය. විකුණුම් පිරිවැය. බෙදීම ඉරයට සාමාන්‍ය තොගය. මෙතන එන්නේ වාර සංඛ්‍යාවක් කියන්නේ. විකුණුම් පිරිවැය බෙදෙනවා සාමාන්‍ය තොගයෙන්. සාමාන්‍ය තොගය දන්නවනේ ආරම්භක තොගය අවසන් තොගය දීලා තියෙනවා නම් එක දෙකෙන් බෙදෙනවා. එක තොගයක් නම් අපි හිතනවා ඒ දීලා තියෙනම සාමාන්‍ය තොගය කියලා. තොග වර්ග පහක් ආවා කියන්නේ එහෙනම් පහ තොග වර්ග පහ එකතු කරලා පහෙන් බෙදෙනවා. ඇවරේජ් කරන්නේ එහෙමනේ. එච්චරයි. ඊට පස්සේ අපි බලමු දෙවෙනි තර ලකුණ එකේ තොග අතැති දින ගණන තොග අතැති දින ගණන. ඒකට අපි මෙහෙම ලියමු. ව්‍යාපාරයක තොග එක්ක අලෙවි කිරීම. අලෙවි කිරීමට ස්ට්‍රෝක් නැත්තම් භාවිතා කිරීමට. දැන් අමුද්‍රව්‍යයක් නම් අලෙවි කරන්නේ නැහැනේ. අමුද්‍රව්‍යයක් නම් නිෂ්පාදන ක්‍රියාවලියට භාජනය කරනවා. ඉතින් නිෂ්පාදන ක්‍රියාවට භාජනය කිරීම ඉක්මන් කියන්නේ ඒ කියන්නේ ක්‍රියාශීලීනේ. ව්‍යාපාරික ක්‍රියාකාරීත්වය හොඳයි. ඉක්මනින් තොග නිෂ්පාදනය කරන ඉක්මනින් තොග අලෙවි වෙනවා. තේරුණාද? එතකොට නිවි භාණ්ඩ නිෂ්පාදනය කරන දෙයක් නෑ. නිවි භාණ්ඩ විකිණීම සඳහා ලබා ගන්නවා. එහෙනම් ඒකෙදි තොග අතේ දින ගන්න අඩුයි කියන්නේ ඉක්මනින් භාණ්ඩ අලෙවි වෙනවා. තේරුණාද? ඒකයි මේක ව්‍යාපාරික තොග අලෙවි කිරීමට නැත්නම් භාවිතා කිරීමට පෙර ඒවා ගබඩාව එක්කෝ ව්‍යාපාරික කමන්නේ. ව්‍යාපාරය තුල එක්කෝ ගබඩාව තුල එක්කෝ ව්‍යාපාරයේ තුල රැඳෙන කාලයයි. ඔක තමයි ව්‍යාපාරික තොග අලෙවි කිරීමට නැත්නම් භාවිතා කිරීමට පෙර ඒවා ගබඩාව නැත්නම් ව්‍යාපාරය තුල රැඳෙන කාලය. මේක අඩු නම් තමයි හොඳ. තේරුණාද? මෙම අනුපාතය අඩු අගයක් ගනී නම් වාසිදායක වේ. එනම් තොග ඉක්මනින් මුදල් වී ඉහළ ද්‍රවශීලතාවයක් පෙන්නුම් කරයි. පැහැදිලිනේ? මේක හොයන්නේ කොහොමද?
ඊළඟ පෙන්නුම් තොග අතැති දින ගණන. තොග අතැති දින ගණන සමානයි ඉරයට විකුණුම් පිරිවැය. ඉර උඩ සාමාන්‍ය තොගේ වැඩි කිරීම කාලය මතකයිනේ කාලය කිව්වම මේක දින නම් දවස් 300ට පහම වැඩි කරන්න පුළුවන්. නැත්තම් මාස නම් 12න් සති නම් 52කින් ඕන ක්‍රමයකට මේක වැඩි වෙලා එන්න පුළුවන්. හරි. එතකොට දැන් මේක ලියනකොට මේ සූත්‍ර නොලිව්වත් මේ කෙටි හැඳින්වීම කරාම ඇති ලකුණු ගන්න. අහන්නේ මේ දෙක නිර්වචනයනේ පැහැදිලි කිරීමන්නේ. තේරෙනවද? නැත්නම් මීටත් වඩා කෙටි කරලා මේක ලිව්වොත් කමන්නේ. මේ අනුපාත පෙන්නුවොත් කමන්නේ. අනුපාත පෙන්න එක වඩා හොඳයි. Taman දන්න බව අඟවන්න. තේරෙනවද? right. ඊළඟට ආයෙත් අහනවා ඒවායේ ඉහළ අනුපාත වලින් ගම්‍ය වන්නේ කුමක්ද? ඒවායේ ඉහළ අනුපාත වලින්. හරිනේ. ඒක අපි වෙනම ලියන්න ඕන. ඉහළ අනුපාත වලින්. ඉහළ අනුපාත වලින් ඉහළ අනුපාත තුලින් කියලා අපි නවත්තමුකෝ. නවත්තලා අපි දාමු 1 තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ තොග මුදල් බවට පත්වන වාර ගන්න. තොග විකිනෙන වාර ගන්න. නේ තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ තොග විකුණුම් බවට පත්වන වාර ගන්න. නැත්නම් තොග අලුත් වෙන වාර ගන්න. මේ වාර සංඛ්‍යාව ඉහළ අගයක් ගන්නව නම් ඒ කියන්නේ ඊටාම හොඳයි. තේරුණාද? ඒ කියන්නේ නිශ්චිත කාල පරිච්ඡේදයක් තුල තොග මේ කීප වාරයක් නිතර අලෙවි වෙන බව තමයි මේක පෙන්වුම් කරන්නේ. එහෙනම් ක්‍රියාකාරීත්වය ද්‍රව්‍යශීලතාවය යහපත් කියන එක පෙන්වුම් කරන්නේ. එhmenan අනුපාතය ඉහළ අගයකින් තොග නිතර අලෙවි වන බවත් ව්‍යාපාර ක්‍රියාකාරීත්වය හා ද්‍රවශීලතාවය යහපත් මට්ටමක ඇති බව තහවුරු වෙනවා. එවනක දෙවැනි එක තමයි තොග අතැති දින සමානයි මේක ඉහළ නම් අරක ඉහළ නම් හොඳයි මේක ඉහළ නම් හොඳ නැහැ. මේක ඉහළයි කියන්නේ නිතරම අනුපාත කියන්නේ උපසිට. තේරෙනවද? මේකේ නොකියන දේ මේකෙන් අපිට ගන්න පුළුවන්. තොග අතැති දින ගණනෙන් අපිට සොයා ගන්න බැරි දේ මේකෙන් ගන්න පුළුවන්. දෙකෙම තොග විකිණීමේ ශීඝ්‍රතාවය පෙන්වුම් කරනෝනේ. මේකේ වාර ගන්න. ඉහළ නම් තොග නිතර විකින්න බව. මේකේ අගේ පහළ නම් අන්න තොග නිතර විකින්න තොග නිතර විකින්න බව. ඒ කියන්නේ ව්‍යාපාරේ ගබඩාවේ තොග රැඳෙන කාලය අඩුයි. දවස් 2-3 කියන්නේ තොග ඇවිල්ලා දවස් 2කින් 3කින් විකුණු වෙනවා. එහෙනම් මෙහෙයුම් ක්‍රියාකාරීත්වය ඊටාම ක්‍රියාශීලී. ද්‍රවශීලතාවය ඊටාම යහපත් කියන එක මේ කියන්නේ. තේරෙනවද? එතකොට මේ අනුපාතය ඉහළගයක් ගන්නවා කියන්නේ අපි හිතමු දවස් 90 120 ගත්තොත් ඒ කියන්නේ ව්‍යාපාරේ නොකවුට්. ඇයි? තොග අරගෙන මාස 4ක් ගබඩාවේ රැඳෙනවා. මාස 4ක්ම විකිණින්නේ නැහැ.
එහෙනම් ක්‍රියාකාරීත්වය දුර්වලයි, ද්‍රවශීලතාවය දුර්වලයි. මේක ඉහළගෙන මේක පහළගයක් ගන්න ඕන. අරක ඉහළගයක් ගන්නවට සමගාමීව. පැහැදිලිද? එතකොට ඉහළ අගයක් තුලින් විකිණීමට හෝ භාවිතය කියන්නේ දැන් අමුද්‍රව්‍යයක් නම් විකුණන්නේ නැහැ, නිෂ්පාදනයේ සඳහා පාවිච්චි කරනවා. විකිණීමට හෝ භාවිතයට පෙර වැඩි කාලයක් තොග ව්‍යාපාරය තුල රැඳෙන බව තහවුරු කරයි. එම නිසා ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය අකාර්යක්ෂම බවත් ද්‍රවශීලතා ගැටලු පවතින බවත් තහවුරු කරයි. පැහැදිලි නේද? තොග අත්‍යති දින ගන්න අඩු වෙන්න ඕන. ඒතකොට තමයි තොග ඉක්මනින් විකිරෙනවා, ඉක්මනින් භාවිතර ගන්නවා. අමුද්‍රව්‍යයක් නම් නිෂ්පාදනය සඳහා භාවිතා කරනවා. ඒ කියන්නේ නිෂ්පාදනයේ වේගයෙන් කරනවා. ඒ කියන්නේ විකිණීම වේගයෙන් කරනවා කියන එකනේ. නමුත් තොග අතේ දින ගන්න ඉහළ නම් මේ කියන්නේ තොග සෑහෙන කාලයක් ගබඩාවේ රැඳෙනවා. ද්‍රවශීලතාවයත් හොඳ නැහැ, ක්‍රියාකාරීත්වයත් හොඳ නැහැ. පැහැදිලිනේ? රයිට්. එතකොට තොග පිරිවැටුම් අනුපාතය, තොග පිරිවැටුම් අනුපාතය කියන්නේ තොග විකුණුම් බවට පත්වන වාර ගන්න. ඒක පැහැදිලිවම ඉහළගයක් ගන්න. ඒතර නිතර තොග විකිනෙනවා, මුදල් වෙනවා, ක්‍රියාකාරීත්වයත් හොඳයි, ද්‍රවශීලතාවයත් හොඳයි. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් ඒකේ. එයන්න. සමාගමක ආරම්භක තොගේ 20000කි. වසර තුල ගැනුම් 2,10,000කි. ආරම්භක තොගේ 20000යි, ගැනුම් 2,10,000යි. වසර අග තොගේ 30000කි. 20000යි 30000යි. මෙම ආයතනයේ වසරකට වැඩ කරන දින 320ක් යයි උපකල්පනය කර තොග පිරිවැටුම් අනුපාතය හා තොග අතැති දින ගණන සොයන්න. එතකොට දෙකම අහනවා. තොග පිරිවැටුම් අනුපාතයයි තොග අතැති දින ගණනයි. වැඩ කරන දින 320ක් කියලා උපකල්පනය කරා. ඒ කියන්නේ එතකොට වැඩ කරන දින 320ක් නම් දැන් දිනවලින් අනුපාතය හදනවා නම් අපි 305න් වැඩි කරන්නේ 320. අන්න ඒක උලුට ගන්න. දැන් පුරුද්දට 305 කියලා අපි දැන් අර අනුපාතය අපි න්‍යායාත්මක උගන්වද්දි දානවා. දිනවලින් නම් 305න් වැඩි කරන්න, මාසවලින් නම් 12න් වැඩි කරන්න ආදී වශයෙන්. කිව්වට වැඩ කරන කාලය, නිවාඩු දවස් අර වැඩ කරන කාලේ 320ක් නම් 320න් වැඩි කරන්න. තේරුණාද? ඒතර මුලින්ම අපි හොයමු තොග පිරිවැටුම් අනුපාතය. හොයන්නේ කොහොමද? විකුණුම් පිරිවැය බෙදෙනවා සාමාන්‍ය තොගේ. විකුණුම් පිරිවැය බෙදෙනවා සාමාන්‍ය තොගේ. සාමාන්‍ය තොගේ කීයද? ආරම්භක තොගේ 20000යි, අවසන් තොගේ 30000යි, 50000යි. 50000 දෙකේ බෙදුවම 25000යි සාමාන්‍ය තොගේ. එතකොට සාමාන්‍ය තොගේ 25000යි. විකුණුම් පිරිවැය කීයද? කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ? වෙළඳ ගිණුම මතක් කරගන්න. ආරම්භක තොගේ 20000ට එකතු කරනවා ගැනුම් 2,10,000යි 30000යි. අඩු කරනවා අවසන් තොගේ 2,10,000යි 20000යි 2,30,000යි. ඒකෙන් අඩු කරනවා අවසන් තොගේ 30000යි නම් 2,00,000 තමයි විකුණුම් පිරිවැය. තේරුණාද? එහෙනම් විකුණුම් පිරිවැය බෙදීම සාමාන්‍ය තොග කියන්නේ 2,00,000 බෙදීම 25,000. ඒ කියන්නේ කීයද? 8යි. 8යි. තේරුණාද? එහෙනම් තොග පිරිවැටුම් අනුපාතය අපි හොයමු මේ වගේ. එයන්න.
නිතරම මේ අනුපාතේ ලියන්න. විභාගෙදී ඒක අත්‍යවශ්‍යයි. නිකම්ම ගණන් හදන්න එපා. කොපි කරා වගේ සැක ඇති වෙන්නේ තේරෙනවද? අනුපාත ලියන්න. සමහර ස්කීම් වල මේ අනුපාත ලියන එකට ලකුණු භාගයක් ලැබෙනවා. ගණනය කිරීමත් වෙනම ලකුණු භාගයක් ලැබෙනවා. තොග පිරිවැටුම් අනුපාතය. තොග පිරිවැටුම් අනුපාතය. කොහොමද හොයන්නේ? විකුණුම් පිරිවැය බෙදෙනවා සාමාන්‍ය තොගේ. විකුණුම් පිරිවැය බෙදෙනවා සාමාන්‍ය තොගේ. මතකනේ ආරම්භක තොගේ 20000 කියලා මතකයිනේ. 2,10,000යි ගැනුම් 2,30,000යි. අවසන් තොගේ 30,000 ගියාම එහෙනම් 2,00,000 විකුණුම් පිරිවැය. එහෙනම් විකුණුම් පිරිවැය 2,00,000යි. සාමාන්‍ය තොගේ ආරම්භක තොගේ 20000 කියලා මතකයිනේ. අවසන් තොගේ 30000යි 50000 දෙකෙන් බෙදුවම 25000යි. එහෙනම් 25000 4ක් ලක්ෂය 8ක් කියන්නේ ලක්ෂ 2යි. එහෙනම් සමානයි වාර 8යි. වාර 8යි කියන්නේ දැන් මේ අපිට දෙන්නේ සාමාන්‍යයෙන් වසරක දත්ත නෙමෙයි ගිණුම් කරන දත්ත. විශේෂයෙන් කිව්වොත් තමයි මාසික හරි කාර්තුක හරි කියන්න පුළුවන්. මාසික වනම් ඉතාම හොඳයි. මාසෙකට 8 වාරයක් විකිරෙනවා. වසරකට 8 වාරයක් උඹදී මදීනේ. ඒ කියන්නේ මාසෙකට එකපාරක්වත් විකිරලා නැහැනේ. මාස 12ක්නේ. මාසෙට එක ගාන ගත්තොත් 8 පාරයි. තේරෙනවද? සාපේක්ෂව මදි මේක අනිවාර්යයෙන් මිහිලගයක් ගන්නට ඕනේ. එතකොට මේක පළවෙනි තර ලකුණු සංපි දාමුවා. මොකද එකම ගණනේ ඊට පස්සේ දෙවෙනි තර ලකුණු. මොකද්ද? තොග අත්‍යති දින ගන්න. කොහොමද හොයන්නේ? ඉර උඩ දානවා සාමාන්‍ය තොගේ. ඉරයට දානවා විකුණුම් පිරිවැය. වැඩි කරනවා කාලේ කොහොමද අපිට ගැටලු ඉංගියක් දුන්නේ? දින වලින් ඉඟි නම් දින ගන්නව, නැත්නම් මාස වලින් ඉඟියක් නම් මාස වලින් ගන්නව, සති ඉඟියක් නම් සති වලින් හදනවා. ඒක අවස්ථානුකූල අපිට කියන්න බෑ. ගැටලු එන්න පෙර. ඉතින් සමාගමක ආරම්භක තොගේ 20000යි, වසර තුල ගැනුම් 2,10,000යි, වසර අග තොගේ 30000යි. මෙම ආයතනයේ වසරකට වැඩ කරන දින 3 වසරකට වැඩ කරන දින 320ක් යයි උපකල්පනය කර තොග පිරිවැටුම් අනුපාතයේ සහ තොග ඇත දින ගන්න සොයන්න කියලා තියෙනවා. එහෙනම් නොකිය කියනවා මොකද දින වලින් තමයි ගණනය කළ යුත්තේ. එහෙනම් ඉරයට විකුණුම් පිරිවැය ඉර උඩ සාමාන්‍ය තොග වැඩි කිරීම දින 320. එමන් දෙන්න ඕන. වැඩි කිරීම කාලය. දින කියලා ගමු. එතකොට විකුණුම් පිරිවැය අපි හෙව්වා 2,00,000යි. ඔව් විකුණුම් පිරිවැය 2,00,000යි. ඉරයට. ඊට පස්සේ සාමාන්‍ය තුග අපිට ආව 25000ක්. මතකනේ 20000යි 30000යි එකතු කරා දෙකෙන් බෙදුවා. 25000යි. වැඩි කරා 320ක්. එතකොට මේ බිඳුව ගියා. මේ 3ට මේ 3 ගියා. 5 වරක් 4යි 5 වරක් 5යි 4 වරක් 8 32යි 8 වරක් 5 40යි. මොනවද මේ දින?
ඒ කියන්නේ බහන්ඩ විකිනීමට පෙර හෝ භාවිතයට ගැනීමට පෙර ගබඩාව තොග රැස්වෙලා තියෙන කාලෙ දින 40ක්. දල වශයෙන් මාසයයි සතියකට තොර තියෙනවා. එකත් හොඳමත් නෑ නරකමත් නෑ. තේරෙනවද? සති දෙකක් තුනක් වගේ නම් කිසි ප්‍රශ්නයක් නෑ. පැහැදිලිද? රයිට්. එතකොට අපි බලමු ඒක කම්ප්ලීට් කළා නේද ගැටලුව? හරි. අපි ඊළඟට බලමු 20 වෙනි අභ්‍යාසය සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය යන්න පහදන්න. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය. නැත්නම් සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලානුපාතය කියලාත් කියනවා. average debt collection ratio. average debt collection ratio. මේ කියන්නේ අපි ණයට විකුණනවනේ ව්‍යාපාර භාණ්ඩ ණයට විකුණනවා. ණයට වික්කම ඒ ණයගැතියන්ගෙන් මුදල් අය කර ගැනීමට ගතවන කාලය. තේරුණාද? ණයට නැත්නම් ණයට ගැනුම් සඳහා අපි ණයට වික්කට ණයගැතිය පැත්තෙන් ගැනුම්නේ. එහෙනම් ණයට ගැනුම් සඳහා ණයගැතියන් මුදල් ගෙවීමට ගත කරන කාලය තමයි ණය සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය කියලා කියන්නේ. තේරුණාද? ණයට වික්කම ඒ ණයට විකුණුම් සඳහා ණයගැතියන් මුදල් ගෙවීමට ගත කරන කාලය. දැන් නිකන් හිතන්න මේ කාලය දිගනම්ද හොඳ කෙටිනම්ද හොඳ? මේ කාලේ දිගනම්ද හොඳ කෙටිනම්ද? කිසිදු තරකයක් නැහැනේ. කෙටිනම් හොඳයි. දිගයි කියන්නේ අපිට සෑහෙන කල් ගිහිල්ලයි සල්ලි හම්බෙන්නේ. එහෙනම් ද්‍රවශීලතා ප්‍රශ්නත් මතුවෙන. බොල් නැව දානම් වැඩි එතකොට. කල් පහු වෙනකොට ණයගැතු නිකන් මග අරින්න බලනවනේ. අපි දින 5න් 5 10 වගේ ආව කියන්නේ ඊටාම හොඳයි. ඉක්මනින් මුදල් ලැබෙනවා. එහෙනම් මේ කාලය අනිවාර්යයෙන්ම කෙටි වෙනවා නම් ඊටාම යහපත්. එහෙනම් ද්‍රවශීලතාවයත් හොඳයි. ක්‍රියාකාරීත්වයත් හොඳයි. තේරුණාද? එතකොට අපි මේක මෙහෙම ලියමු කෙටියෙන්. ණයට විකුණුම් සඳහා ණයට විකුණුම් සඳහා ණයගැතියන්ගෙන් මුදල් ලැබීමට ගතවන කාලයයි. ඕක මනිත් පැත්තට ගියත හැකි ණයට ගැනුම් සඳහා ණයගැතියන් මුදල් ගෙවීමට වැය කරන කාලයයි. හරිනේද? අපේ පැත්තෙන් විකුණුම් කර යාගේ පැත්තෙන් ගැනුම්නේ. ණයට ගැනුම් සඳහා ණයගැතියා මුදල් ගෙවීමට ගත කරන කාලයයි. මේක මේ කාලය කෙටිනම් තමයි හොඳ. ඉක්මනින් මුදල් අය වෙනවා කියලා අපිට දැනගන්න පුළුවන්. තේරුම් ගන්න පුළුවන්. මෙම කාලය කෙටිනම් වඩාත් යෝග්‍ය වේ. ඒ කියන්නේ ඉක්මනින් මුදල් එකතු වෙනවා. බොල් නැහැ පාඩු ඈත් වෙනවා. තේරෙනවද? ද්‍රවශීලතාවය යහපත් වෙනවා. කොහොමද මේක හොයන්නේ? සාමාන්‍ය එකතු කිරීම කාලය හොයන්නේ සමානයි ඉර යට ණයට විකුණුම නිකම් විකුණුනේ ණයට. මොකද දැන් ණයට විකිණීම නිසානේ ණයගැතුව ඇති වෙන්නේ. ඒ නිසා ණයගැතුව මුදල් ගෙවන කාලයක් ගන්න. එහෙනම් මේක අනිවාර්යයෙන්ම මතක තියාගන්න. විකුණුනේ ණයට විකුණු. දැන් ගැටලුවක කිසිදු ඉංගියක් නැතුව නිකම්ම විකුණුම් කියලා තියෙනව නම් අපි උපකල්පනය කරන ඒ දීලා තියෙන ණයට විකුණුම් කියලා ඒ සංඛ්‍යාව ගන්නවා. නැත්නම් අත්පිට විකුණුම් ණයට විකුණුම් සංඛ්‍යා දෙකම තියෙනවා නම් අපි ගන්නේ ණයට විකුණුම් පමණයි. ඉර උඩ සාමාන්‍ය ණයගැතිය. සාමාන්‍ය ණයගැතිය. වැඩි කිරීම කාලය. එක්කෝ දින, එක්කෝ සති, එක්කෝ මාසයක අතර වගේ තියෙනවාද? දින වලින් ඕන නම්, මාස වලින් ඕන නම්, සති වලින් ඕන නම්.
ඒක තමයි සාමාන්‍ය එකතු කිරීමේ කාලය අනුපාතයෙන් කියන්නේ. එතකොට ණයගැති පිරිඩුම් අනුපාතය නෙවෙයි ණයගැති පිරිඩුම් අනුපාතයයි සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය දෙකක්ද කියලා තාමත් අහන්නම ඉන්නවා. තාමත් අවිනිශ්චිතයි. සමහරට මේ විභාගෙ දැන් බොහොම කිට්ටු වේගෙන එන්නේ. ඒත් සූදානම් නැහැ. එකවුන්ටිං වලටත් කරලා තියෙන ඒත් සූදානම් නැහැ. ඒ දෙක දෙකක්. මේක සාමාන්‍ය දැන් ණය නැතුව සාමාන්‍ය එකතු කිරීමේ කාලය කියලාත් කියනවා. සාමාන්‍ය ණය එකතු කිරීමේ කාලය කියලාත් කියනවා. තේරෙනවද? නැත්තම් ඔව් ණයගැති පිරිවැටුම් අනුපාතය කියන්නේ. ණයගැති පිරිවැටුම් අනුපාතය කියන්නේ ඕක නෙවෙයි. ඒ කියන්නේ ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. ණයට විකුණුම් බෙදනවා සාමාන්‍ය ණයගැතියන්ගේ. තේරෙනවද? ඒකෙන් අදහස් කරන්නේ ණයට විකුණුම් සඳහා ණයගැතියන් යම් කාලයක් තුල කී වාරයක් මුදල් ගෙවනවද කියන එක. කී වාරයක්. දැන් අපි හිතමු වාරය එනවා කියලා 36ක්. ඒ කියන්නේ අවුරුද්දට 36 වාර සල්ලි ගෙවනවා ඒගොල්ලෝ. මාසික ගිණුම් කරන දත් වලින් ඒ අනුපාතය හැදුවනම් මාසෙකට අපි හිතමු එනවා කියලා වාර 10ක්. ඒ කියන්නේ මාසෙකට 10ව තව සල්ලි හම්බ වෙනවා. දල වශයෙන් දින දෙකෙන් තුනෙන් සල්ලි හම්බ වෙනවා. තේරෙනවද? එහෙනම් ඒ අනුපාතය අනිවාර්යෙන් වැඩි වෙන තරමට හොඳයි. වැඩි වෙන තරමට හොඳයි. ඉහළ යනවා කියන්නේ වැඩි වාර ගණනක් සල්ලි ලැබෙනවා. අඩු වෙනවා කියන්නේ අඩු වාර ගණනක්ම සල්ලි හම්බෙයි. තේරෙනවද? ඒක වෙනයි මේක වෙනයි. ඒකේ වාර ගන්න. සල්ලි ගෙවන වාර ගන්න. මේ කියන්නේ ගෙවන වාරයක් අතර කාලය. එක වරක් ගෙවලා ඊළඟට ණයගැති මුදල් ගෙවන කොච්චර කාලයක් ගත කරනවාද? ඒක තමයි සාමාන්‍ය එකතු කිරීමේ කාල අනුපාතයෙන් කියන්නේ. පැහැදිලිනේ? right. අපි බලමු ඊළඟ ප්‍රශ්නය. සීමා සහිත ඉසුරු සමාගමේ වාර්ෂික විකුණුම් රුපියල් 30 ලක්ෂයකි. සාමාන්‍ය ණයගැතියෝ 2 ලක්ෂයකි කියලා මේ ඇවරේජ් එක දීලා තියෙනවා. සාමාන්‍ය ණයගැතියෝ. වසරක් සඳහා වැඩ කරන දින 360ක්. දවස් 3ක් 4 දවස් 4ක් නැත්නම් 5ක් නැහැ. දවස් 360ක් පවතියයි උපකල්පනය කර සාමාන්‍ය එකතු කිරීමේ කාලය සොයන්න. එම තොරතුරු අනුව ඔබේ නිගමනය කුමක්ද? සීමා සහිත ඉසුරු සමාගමේ වාර්ෂික විකුණුම් 30 ලක්ෂයකි. සාමාන්‍ය ණයගැතියෝ 2 ලක්ෂයකි. හරිනේ. වසරක් සඳහා වැඩ කරන දින 360ක් පවතිය උපකල්පනය කර සාමාන්‍ය එකතු කිරීමේ කාලය සොයන්න. එම තොරතුරු අනුව ඔබේ නිගමනය කුමක්ද? බලමු. නිගමනයට පෙර අපි වැඩි ගාන හදලි දුන්නේ. එකම ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් නිසා අපි තරු ලකුණු දෙකක උත්තර දෙක වෙන් කරලා පෙන්නනවා. මුලින්ම අපි අනුපාතේ හදනවා. අනුපාත ලියන්න ඕනේ. සාමාන්‍ය එකතු කිරීමේ කාලය. සාමාන්‍ය එකතු කිරීමේ කාලය සමානයි ණයට විකුණුම්. සූත්‍ර ලියන්න අනිවාර්යයෙන්. ඒකට ලකුණු භාගයක් හරි ලැබෙනවා බොහෝ විට. ණයට විකුණුම්. ඒ වගේම සාමාන්‍ය ණයගැතියෝ වැඩි කිරීම කාලය. මේක දැන් තියෙන ඉසුරු සමාගමේ වාර්ෂික විකුණුම් 30 ලක්ෂයක්නේ කියලා නෑනේ ණයට දත් පිරිද කියලා. මේ වෙනි ගැටලු කාණික දැන් අපෙන් ඉල්ලනවානේ සාමාන්‍ය එකතු කිරීමේ කාලෙ. ඉතින් අපි උපකල්පනය කරන මේ දින තියෙන ණයට විකුණුම් කියලා. ඒ තරම් ඒවා හිතන්න එපා. තේරෙනවද? එන ණයට විකුණුම් 30 ලක්ෂයයි. සාමාන්‍ය ණයගැතියෝ දීලම තියෙනවා. නැත්නම් ආරම්භක ණයගැතියෝ අවසන් ණයගැතියෝ එකතු කරලා දෙකෙන් බෙදලා ගන්නවා. නේ? ණයගැති ශේෂ අපි දුමු 4ක් දුන්න කියලා අවුරුද්දට. එහෙනම් ඒ 4ම එකතු කරලා 4ෙන් බෙදනවා. 7ක් දුන්නා කියන්නේ 7ම එකතු කරලා 7ෙන් බෙදනවා. ඒ වගේ. එහෙනම් මේක කෙලිම දීලා තියෙන 2 ලක්ෂයයි. වැඩි කිරීම වසරක් සඳහා වැඩ කරන දින 360ක් පවතිය උපකල්පනය කරන්නේ 360ක්. 360න් වැඩි කරනවා. මේ බිඳුවට මේ බිඳුව ගියා. මේ 3ට මේ 3 ගියා. මේ 2ට මේ 2 ගියා. 3 වරක් 1 3යි 3 වරක් 2 6යි. 12 වරක් 2 24යි. මේ මොනවද ආවේ? දින. දින වලින් හෙව්වේ. දින 24යි. ඒ කියන්නේ
ණයට විකුණලා ණය ගැතියෝ දින 24ක් තුල මුදල් ගෙවනවා. ඒ කියන්නේ නරකම නෑ. ඒ කියන්නේ මාසයක්වත් යන්නේ මාසෙටත් අඩු කාලයක් තුල නේ. දින 24ක් කොහොම සාමාන්‍යයෙන් සති 3න් සති 3 මුදල් ලැබෙනවා. නරකම නෑ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා වෙළඳ ලෝකේ ඔය ක්‍රෙඩිට් පීරියඩ් එකක් මාස 2ක් විතර වෙනවානේ. මම ආද ණයට වික්කොත් සල්ලි හම්බෙන්නේ මාස 2කින් නැත්නම් 3කින්. මෙතන මාසෙකට අඩු කාලයක් තුල වෙනවා කියන්නේ සෑහෙන දුරට හොඳයි. කියන්නේ සැනසිලිදායක මේ කාලයක්ම පෙන්නුම් කරන්නේ. සති 3ක මුදල් ලැබෙනවා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් ඔබේ නිගමනය අහනවනේ. ඒ නිගමනය තමයි මම දැන් කිව්වේ. එහෙනම් දෙවින්තර ලොකුන් ලියමු. නිගමනය කියලාම ලියමු. නිගමනය ණයට විකුණුම් සඳහා මසකට අඩු කාලයක් තුල ණයගැතියන්ගෙන් මුදල් එකතු වන බවත් එය සාපේක්ෂව වාසිදායක කාලයක් බවත් නිගමනය කළ හැක. ඔක තමයි නිගමනය. ඒක මේකට ලකුණු දෙකක් දෙයි. අනුපාතයේ නිවැරදිව ගණනය කරාම ලකුණු 1යි. මේ පැහැදිලි කිරීමේ ලකුණු 1යි. දැන් මේකෙම අහන්න බලන්න දැන් මේ සාමාන්‍ය එකතු කිරීමේ කාල අනුපාතය ඉහළගයක් ගනී නම් ඉන් විද්‍යාමාන වන ඉන් හෙළිදරව් වන කරුණු දෙකක් පැහැදිලි කරන්න කිව්වොත් මොනවද කියන්නේ? අපි දුන්න මේක දින 124ක් එනවා. ඒ කියන්නේ මාස 4ක් පහුවෙලා සල්ලි හම්බෙන්නේ. මොකද වෙන්නේ? එහෙනම් ව්‍යාපාරේ ණයගැතියන්ගේ මුදල් එකතු කිරීමට දීර්ඝ කාලයක් ගත වන බැවින් ද්‍රවශීලතා ගැටලු මතුවෙනවා කියලා පැහැදිලි කරන්න පුළුවන්. ණයගැතියන්ගේ මුදල් එකතු කර ගැනීමට මාස 4කුත් ඉක්මවා බලා සිටිය යුතු බැවින් ව්‍යාපාරයේ ද්‍රවශීලතා ගැටලු නැත්නම් කාරක ප්‍රාග්ධන ගැටලු නිතර ඇති වෙනවා. ඒ නිසාම ඔය ණය හිමියන්ට අපි ණය හිමියන්ගෙන් බඩු ණයට ගන්නවනේ වෙළඳ ණය හිමියෝ ඒගොල්ලන්ට කලට වෙලාවට ගවන්න බැරි වෙන්න පුළුවන්. බැරි වීම නිසා මොකද වෙන්නේ? ඒ වෙළඳ ණය හිමියන්ගේ විශ්වාසය පළුදු වෙන්න පුළුවන්. විශ්වාසය පළුදු වීම ඊළඟ ඵලය වෙන්නේ ඉදිරියේදී නුදුරු අනාගතයේදී අපිට බහන්න ඒගොල්ලන්ගේ ණයට ගැනීම අවස්ථාව පිළියන්න පුළුවන්. අනිත් එක තමයි දැන් ණයගැතිය පහුවෙලානේ සල්ලි ගෙවන්නේ මාස 4කුත් පයින්නවා. එතකොට මොකද වෙන්නේ? එයාට අමතක වෙන්න පුළුවන්. හිතාමතා අමතක කරන්න උත්සාහ කරන්න පුළුවන්. නැත්නම් බොල් නැව දාන විවිධ හේතු කියන ඊට පස්සේ දැන් එයාට සල්ලි හිර වෙනවා. එක්කෝ සල්ලි ටිකක් ලැබෙනකොට වෙන වීදමක් දැනෙනවා. ඔහොම පවුනම්බල අපිනුත් ඔබ්ජෙක්ෂන් එකක් නැහැ. එයා කල්පනා කරන උපක්‍රමය මොකද්ද? එයා කියන මට මෙච්චර කරදර වුණා. මම මේකෙන් 75ක් දෙන්න. සිරිස් 25ම පස්සේ දෙන්න. ඒ තත්ත්වෙට වැටෙනවනේ. ඉතින් අපි සමහරට අපේ සිරිස් 25 ඉල්ලන්න යන්නෙත් නැහැ. එයා ගෙවන්නෙත් නැහැ බොල් නැහැ. එහෙනම් බොල් නැව දානම් අනිවාර්යෙන් ඉහළ යනවා. තේරෙනවනේ? ඒ වගේත් අහන්න පුළුවන් නෙවෙයි අහනවා. මතක තියාගන්න. එහෙමත් අපි සූදානම් වෙන්නට ඕනේ. රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ බලමු. 22. තෝලන අනුපාතයන්න පහදා නිදසුන් දෙන්න. තෝලන අනුපාත බහුවචනේ. තෝලන අනුපාතය වෙන්නේ තෝලන අනුපාත. ඒ කියන්නේ ව්‍යාපාරයේ මුළු ප්‍රාග්ධනයේ අයිතිකරු සහ ණය ප්‍රාග්ධනය අතර දෝලණය වන ආකාරය තමයි තෝලන අනුපාත වලින් කියන්නේ. සමස්ත ප්‍රාග්ධනයේ හිමිකාරයුක්ත ප්‍රාග්ධනයේ සහ ණය ප්‍රාග්ධනය අතර බෙදී යන ආකාරය. පිළිබිඹු කරන ඕනෑම අනුපාතයක් අපි නම් කරන තෝලන අනුපාතයක් කියලා. අයිතිකරු ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාව පෙන්눔 කරන අනුපාතයේත් හරියි. අයිතිකරු ප්‍රාග්ධනය හා ණය ප්‍රාග්ධනය අතර ඇති සම්බන්ධතාවය පෙන්눔 කරන අනුපාතය.
එහෙම නැත්නම් මුළු ප්‍රාග්ධනයේ අයිතිකරු සහ ණය ප්‍රාග්ධනය අතර බෙදී ගොස් ඇති ආකාරය, දෝලනීය වෙති ආකාරය කිව්වොත් ඕකම තමයි. එකක් තමයි මූලික අනුපාත තුනක් තියෙන එකක් තමයි ණය අනුපාතය. ණය අනුපාතය. ඒක හොයන්නේ මුළු ප්‍රාග්ධනයේ ඉර යට, ඉර උඩ ස්ථිර පොලී හෝ ලාභාංශ ගෙවන ප්‍රාග්ධනය, ඉර උඩ ස්ථිර පොලියක් ගෙවන ප්‍රාග්ධනය කියන්නේ විශේෂම බැංකු ණය ණය කර. හරිද? හෝ ස්ථිර ලාභාංශයක් ගෙවන ප්‍රාග්ධනය වර්ණීය කොටස්. අන්න ඒ තුන උඩට දානවා මුළු ප්‍රාග්ධනය කොම. එතකොට වර්ණීය කොටස්, සාමාන්‍ය කොටස්, ණය කර, සංචිත සියල්ලම අයිති. තේරුණානේ? ඒක 100න් වැඩි කරන්නත් පුළුවන්, 100 වැඩි නොකර හදන්න පුළුවන්, දෙකම හරි. මේක මේ ඕනම අනුපාතය 100න් වැඩි කරන්න පුළුවන්. 100න් වැඩි නොකරත් හදන ක්‍රම දෙකම තියෙනවා, මතක තියන්න. තේරෙනවද? මෙතන 100න් වැඩි නොකර හදන්නත් පුළුවන්. එතකොට මේකින් අදහස් කරන්නේ මුළු ප්‍රාග්ධනයේ එක සසදද්දී ණය ප්‍රාග්ධනය කොච්චරක්ද? මුළු ප්‍රාග්ධනයෙන් 100 ගණනක් වශයෙන් හදුවොත් කිනම් 100 ගණනක් ණය ප්‍රාග්ධනය සමන්විතද? ඒක තමයි තේරුම් ගන්න පුළුවන්. අනික ණය හිමිකාරත්ව අනුපාතය. නැත්නම් ණය හිමිකාරීත්ව, ඒක හිමිකාරත්ව අනුපාතය. කියන්නේ ඉර උඩ ස්ථිර පොලී හෝ ලාභාංශ ගෙවන ප්‍රාග්ධනය. හෙවත් මේ කියන්නේ ණය ප්‍රාග්ධනය. මේ කියන්නේ මොකද්ද? ණය ප්‍රාග්ධනය. මේ කියන්නේ ණය ප්‍රාග්ධනය. මේකේ තේමයි ණය ප්‍රාග්ධනය. ස්ථිර පොලී හෝ ලාභාංශ ගෙවන ප්‍රාග්ධනය. කියන්නේ ස්ථිර පොලී කියන්නේ බැංකු ණය ණය කර. ස්ථිර ලාභාංශ කියන්නේ වර්ණීය කොටස්. ඔය ටිකනේ. එතකොට යටට ගන්නේ මුළු ප්‍රාග්ධනය නෙවෙයි. අන්න එකත් තේරුම් ගන්න. දැන් ගන්නේ හිමිකම් ප්‍රාග්ධනය. නැත්නම් හිමිකාරත්ව ප්‍රාග්ධනය. නැත්නම් සුද්ධාගය කියලා කියන්නේ. සුද්ධ අයිතිය. සුද්ධ අයිතිය. සුද්ධ අයිතිය. ඒ කියන්නේ මොකද්ද? මේ කියන්නේ සාමාන්‍ය කොටස්, ධන, සංචිත. ඔච්චරයිනේ. සුද්ධ අයිතියවත් හිමිකම් ප්‍රාග්ධනය. නැත්නම් හිමිකාරීත්ව ප්‍රාග්ධනය කියන්නේ සාමාන්‍ය කොටසුයි සංචිතය පමණයි. සංචිත කියන්නේ රඳවගත් ලාභ. රඳවගත් ලාභ කියන්නේ සියලු වියදම් පියවල, බදුත් ගෙවල, වර්ණී ලාභාංශ ගෙවල ඉතුරු ලාභය. ඒ ලාභය ඇති සාමාන්‍ය කොටස් හිමියන්ට නමුත් දෙන්නේ කොටසයි ලාභාංශ වශයෙන්. වැඩි ප්‍රමාණයක් ව්‍යාපාර රඳව ගන්න. අනාගත සංවර්ධනය කිරීම සඳහා. එහෙම දෙයක් නොවි සමාගම හෙටෑවර කරොත් ඒ සංචිත අයිති කාටද? සාමාන්‍ය කොටස් හිමියන්ට. එහෙනම් සාමාන්‍ය කොටස් හිමියන්ගේ ස්කන්ධය වැඩි වෙනවා. ඒ නිසා තමයි නිතරම සාමාන්‍ය කොටසුයි සංචිතය පමණයි හිමිකාරත්ව ප්‍රාග්ධනයට ගන්න. හිමිකම් ප්‍රාග්ධනයට ගන්න. ඉර උඩ ණය ප්‍රාග්ධනය. එතකොට තේරෙනවද? එතකොට ඊළඟ එක තමයි පොලී ආවරණ අනුපාතය. පොලී හා බදු වලට පෙරලාභය බෙදනම පොලී. පොලී හා බදු වලට පෙරලාභය. තේරෙනවද? ඒ කියන්නේ දැන් ලාභයේ සුද්ධ ලාභයේ එන්නෙම පොලී අඩු කරන් පස්සේනේ. මූල්‍ය හා වෙනත් විදමටතේ පොලී අඩු කරන් පස්සේ තමයි සුද්ධ ලාභය එන්නේ. පැහැදිලිද? එතකොට බදුත් අනිවාර්යයෙන්ම ගෙවන්න එපා. තේරෙනවද? බදුත් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනේ. එතකොට ඒකත් අඩු කරන්න එපා. නමුත් මෙතන බලන්න ඉපෙවුම පොලී ආවරණ අනුපාතය. කියන්නේ ණය සඳහා ගෙවන පොලියමෙන් කී වාරයක් ලාභ උපයීමේ හැකියාව තියෙනවද? මොකද ලාභ උපයන හැකියාව වැඩි නම් පොලී ගෙවන්න පුළුවන්. දැන් අපි හිතමු පොලිය ආවරණ අනුපාතය 1යි කියන්නකෝ. ඒකේ තේරුම පොලිය ලක්ෂයක් නම් ලාභෙත් ලක්ෂයයි. ඒතකොට ලාභේ පදනම් කරන් පොලිය ගෙවුම් පස්සේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. කාරක ප්‍රාග්ධන ගැටලු අනිවාර්යෙන් මතුවෙනවා. මුදල් ඌනතා ප්‍රශ්න තියෙනවා. ඒ නිසා මේක අනිවාර්යෙන්ම මේ පොලිය ආවරණ අනුපාතය කියන එක වැඩි මේක තියෙන වාර ගණනක් වෙන්න ඕන. අපි හිතමු 20 වාරයක් කියලා. නැත්නම් 24 වාරයක් කියන්නකෝ. ඒ කියන්නේ පොලිය ලක්ෂයක් නම් එමෙන් 24 ගුණයක ලාභයක් උපයලා තියෙනවා. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා. පොලිය ලක්ෂයක් නම් මේ අනුපාතය 24ක් කියන්නේ වාර. ඒ කියන්නේ ගෙවන පොලියමෙන් 24 ගුණයක ලාභ උපයගෙන තියෙනවා. කියන එකයි මේ කියන්නේ. ඕක අනිත් පැත්තට කිව්වොත් එහෙම ලාභ 24 වාරයක් අහිමි වුණොත් තමයි පොලිය අහිමි වෙන්නේ. ඒ නිසා පොලියට ඉතා සුරක්ෂිත බවක් මේකේ තියෙනවා. තේරුණාද? එහෙනම් පොලී හා බදු වලට පෙරලාභය ගන්න. මොකද පොලියත් බදුත් ගෙවිය යුතු තමයි. නමුත් ඒ
දැන් ගෙව්වට උපයගත්ත ලාභේනි උපයගත ඉපයුමින් ගෙවන්නේ. ඒ නිසා මෙතන බලන්නේ කොච්චර ඉපයුමක් ලැබුණද. තේරුණාද? අන්න ඒ ඉපයුමෙන් පොලිය ගෙවන්න පුළුවන්ද? ඔය ඔක්කොම එතකොට තෝලන අනුපාත මතක තියාගන්න. හරිනේ? එතකොට මේක විදුමු ආවකල 24 වාරයක්. ඒ කියන්නේ 24 වාරයක් කියන්නේ පොලියමෙන් 24 ගුණයක ලාභයක් තියෙනවා. ඒ කියන්නේ ලාභ 24 ගුණයකින් අඩු වුණොත් තමයි පොලිය හිමි වෙන්නේ. එහෙනම් පොලියට හොඳ ආවරණයක් තියෙනවා. පොලිය ආවරණ අනුපාතය. පැහැදිලිනේ? රයිට්. අපි බලමු ඊළඟ ගැටලුවත් 23 අයන්න. ණය හිමියන්ගෙන් ඉඩ ලද අනුපාතය යන පහදන්න. ණය හිමියන්ගෙන් ඉඩ ලද අනුපාතය. මේ අනුපාතය සාමාන්‍යයෙන් කලාතුරකින් තමයි අහන්නේ. මේ මෑත කාලේ අහලම නැහැ. අර ණයගැතියන්ගෙන් නැත ණයගැතියන්ට ඉඩ දුන් අනුපාතය. ණයගැතියන්ගේ සාමාන්‍ය එකතු කිරීමේ කාලයව නිතරම අහනවනේ. මේ ණයගැතියන්ගේ ඉඩ ලද අනුපාතය. ඒ කියන්නේ ණය හිමියන්ගෙන් ඉඩ ලද අනුපාතය. අපි බහන්ඩ ණයට ගන්නවා. අපේ ණය හිමියෝ නිපැත්තේ ඉන්නවා. ඒ ණය හිමියෝ අපිට වැඩි කාලයක් දෙනවනම් ඒව පියවන්න ඉතාම වාසිදායකයි. අඩු කාලයකින් පියවන්නකුත් අපි විශාල ද්‍රවශීලතා ගැටලුවකට මුහුණ පානවා. කාරක ප්‍රාග්ධන ඌනතාවයකට මුහුණ දෙනවා. තේරුණාද? දැන් අපි අද නම් ණයට ගැනුම් කළේ අද ඉඳන් මාස 3කින් නැත්නම් 4කින් ගෙවනකොට අපිට ඒක දරන්න පුළුවන්. මේ බහන්ඩ අපි අලෙවි කරලා නිෂ්පාදනය කරලා ලැබෙන ලාභයෙන් පියවන්න පුළුවන්. සතියෙන් දෙකෙන් ගෙවනකොට අපහසුයි. ඒ නිසා එහෙනම් ණයගැතියන්ගෙන් ඉඩ ලද අනුපාතය කියන්නේ අපේ ණයට ගැනුම් සඳහා ණය හිමියන්ට මුදල් ගෙවීමට ඒගොල්ලෝ ඉඩ දීපු කාලය. මේ කාලේ දික් වෙනව නම් අපට වාසිදායකයි, කොට වෙනව නම් අවාසිදායකයි. කොට වෙනව කියන්නේ අපිට ඉක්මනින් ගෙවන්න වෙනවා. දික් වෙනව කියන්නේ සෑහෙන කාලයක් අපට මේ මුදල් කෙටි කාලින ආයෝජන අවස්ථා, ව්‍යාපාර අවස්ථා සඳහා පාවිච්චි කරලා ආදායම් උපද්දවල ගෙවන්න පුළුවන්කම ලැබෙනවා. එමනම් ණය හිමියන්ගේ ඉඩ ලද අනුපාතයන පහදන්න. මෙහෙම ලියන්න. ණයට ගැනුම් සඳහා මුදල් ගෙවීම පිණිස ණය හිමියන් වෙතින් ඉඩ ලැබී ඇති කාලයයි. ණයට ගැනුම් සඳහා මුදල් ගෙවීම පිණිස ණය හිමියන් වෙතින් ඉඩ ලැබී ඇති කාලය තමයි ණය හිමියන්ගෙන් ඉඩ ලද අනුපාතය කියන්නේ. මෙය දීර්ඝ නම් තමයි හොඳ. ඒතර අපිට වැඩි කාලයක් ලැබෙනවා ගෙවන්න. තේරෙනවද? ඔන්න ඒක වරද්දු දාමු. මෙය දිගු කාලීන නම් වඩාත් යෝග්‍ය වේ. ඕක පළවෙනි තර ලකුණ කරනවා. එකම ප්‍රශ්නේ කොටස් දෙකක්නේ. එකම ප්‍රශ්නේ කොටස් දෙකක් නම් අමතක කරන්න එපා. මට අමතකුණත් ඔබට අමතක වෙන්න බෑ. තර ලකුණු දෙක උත්තර දෙක වෙන් කරලා පෙන්නමු. පරීක්ෂකවරුන්ට වරියන්ට සෙසු අවිධිමත් නැත්නම් අපැහැදිලි පිළිතුරු පත්‍ර අතර ඔබේ පිළිතුරු පත්‍රය ඉතා විධිමත්, පැහැදිලි, නිර්වුල්, ඒ වගේම කියවා බලන්න ආස කරන පිළිතුරු පත්‍රයක් බවට පත් කරලා ඕනේ යවන්න. ව්‍යාපාරයක වාර්ෂික ණයට ගැනුම් 2,16,000යි. ණය හිමියන් 72,000යි. ඒ කියන්නේ සාමාන්‍ය එකතු වෙන්න ඕකේ. වසරකට වැඩ කරන දින 360ක් පවතී. එනම් ණය හිමියන් විසින් ඉඩ දී ඇති කාලය සොයන්න. මේකේ තනුපාත පිළියන්න ඕනේ. ලියන කියන්නේ ණය හිමියන්ගෙන් ඉඩ ලද අනුපාතය සමානයි
ඉරයට වාර්ෂික ණයට ගැනුම්. ඉර උඩ සාමාන්‍ය ණය හිමියෝ වැඩි කිරීම කාලය අර වගේමයි කාලය කිව්වම දින නම් 365 සති නම් 52 මාසෙ නම් 12 ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් මේක ආදේශ කරන් තියෙනවා. වාර්ෂික ණයට ගැනුම් 2,16,000යි. සාමාන්‍ය ගැතියෝ ණය හිමියෝ සාමාන්‍යයි. මොකද මේක කියලා නෑ ආරම්භක අවසන් ණය හිමියෝ දීලා දුන්නා නම් ඒ දෙක එකතු කරලා දෙකෙන් බෙදුවා. ණය හිමියන් වර්ග පහක් දුන්නා නම් පහේම එකතුව ගත්තා පහෙන් බෙදුවානේ. ඒ වගේ දැන් මේක අපි හිතනවා නම් මේ දෙදෙනා වැරේජ් එක. තේරුණාද? 72000යි. වැඩි කරනවා වසරකට වැඩ කරන දින 360ක් පෝ තියෙන. එහෙනම් 360යි. බිඳුවට බිඳුවක් ගියා. මේ දෙකට මේ දෙක ගියා. 216 3ක් බෑ සුළු වෙන්නේ නැහැ. නමවරක් 436 නමවරක් 2 18යි. නමවරක් 436 නමවරක් 436යි. නමවරක් 2 18යි. 3ක් ඇතුළු ආයි 36 නමවරක් 436යි. 4 වරක් 1යි 4 වරක් 624යි. හරිනේ. 6න් කැපුවම 6 වරක් 1යි 6 වරක් 2යි. දින 120යි. අපි කෝකටත් ඕක කැල්ලකින් බලමු චෙක් කරලා. ඔව් 72000 බෙදීම 2,16,000. සියයට නෙමෙයි ඉන්නේ. 72000 බෙදීම 2,16,000. වැඩි කිරීම 360නේ. 360 කාලේ 360. හරි 120යි. දින 120ක්. දින 120ක් කියන්නේ කීයද? 4 වරක් 3 12යි. ඒ කියන්නේ මාස කෙලින්ම 4ක්. නේ මාසක දින 30යිනේ 3 වරක් 4 12යි. එහෙනම් මාස 4ක් කියන්නේ මම මගේ ව්‍යාපාරයට ණය හිමියන්ගෙන් වෙළඳ ණය හිමියන්ගෙන් බහඬ ණයට ගත්තොත් අමුඩාවේ ණයට ගත්තොත් මට එස්දා මුදල් ගෙවීමට මාස 4ක් ලැබෙනවා. සෑහෙන හොඳයි. ඒ කියන්නේ තේරුම දැන් මේකේ තේරුම හෙවොතින් ණය හිමියන්ගේ විශ්වාසය අපි දිනාගෙන තියෙනවා. අපි මීට කලින් අරගෙන තියෙනවා. එයා කිව් වෙලාවටම අපි එයාට සල්ලි ගෙවලා තියෙනවා. ඒ විශ්වාසය වෙන නිසා දැන් අපිට සමහර මුල් කාලේ මාසයක් හම්බුනේ. ඊට පස්සේ 2 3 දැන් 4. තවත් කාලයකට මාස 5ක් දෙන්නත් පුළුවන් විශ්වාසය නිසා. තේරෙනවද? හොඳට විශ්වාසය කියන්නේ ණය හිමියන්ගේ විශ්වාසය දිනාගෙන ණය හිමියන්ට ගෙවීමට සාපේක්ෂව දිගු කාලයක් ලබාගෙන තිබෙන එක වාසිදායකයි. ඒකත් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීම. ඇයි? නැත්තම් දැන් මේ මුදල අපි මේ 2,16,000 අපි ඉක්මනින් ගෙවන්න එපා.
දැන් ඕනේ දැන් ඒ සල්ලි අපිට පුළුවන් ඉදිරියදා වියදම් පියව ගන්න කාරක ප්‍රාග්ධන වශයෙන් පාවිච්චි කරලා තවත් ලාභ ලබන්න. ඒ ලැබෙන ලාභේ මාස 4කදී අවසානයේ පුළුවන් මේක පියවන්න. තේරුණාද? ඒ නිසා ණය හිමියන්ගෙන් ඉඩ ලදානුපාතයේ දික් වෙන තරමට හොඳයි. ණයගැතියන්ගෙන් නැත්නම් ණයගැතියන්ට ඉඩ දෙන කාලේ, ඒ කියන්නේ ණයට ගෙවන්න, ඒ ණයගැතියන්ට ඉඩ දෙන කාලය කෙටි වෙන තරමට තමයි හොඳ. ඔක ප්‍රතිවිරුද්ධ තමයි යන්නේ. පැහැදිලිනේ? හරි. එතකොට දරුවනේ අපි අද ප්‍රශ්න පත්‍රයේ අද අපි මේ පාඩම් පරිච්ඡේදය තුලින් ප්‍රශ්න පත්‍රයට යොමු විය හැකි මූල්‍ය කළමනාකරණයට යටතේ අනුමාන කළ හැකි මූල්‍ය අනුපාත හා සැබැදි ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කළා. ඒ ප්‍රශ්නට ප්‍රවේශ වෙන ආකාරය, ඒ ප්‍රශ්නවල අපි මතක තබා ගන්න ආකාරය, ලකුණු ලැබෙන ආකාරය දේශ අපි ලොකු විග්‍රහයක් කළා. අපි තවදුරටත් ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් තුලිනුත් අනුපාත සම්බන්ධයෙන් විශේෂයෙන්ම අර එකවුන්ටින් වගේ ගණන් හදන පැත්තට බර වූ ප්‍රශ්න කීපයක්ම සාකච්ඡා කරලා මූල්‍ය කළමනාකරණේ මේ ගිණුම් කරන අනුපාත පිළිබඳ යම් චකිතයක් තවත් තියෙනවා නම් ඒ චකිතයත් ඔබට දුරු කරගන්න පහ කරගන්න අවස්ථාව ලබා දෙන්න උත්සාහ කරනවා. අපි ඊළඟ පාඩම් පරිච්ඡේදයෙන් හමු වෙමු. අනිවාර්යෙන් මේ පාඩම් පරිච්ඡේදය පරිශීලනය කරන්න.